රයිට්. එතකොට අපි අද එජෙන්ඩා එක විදිහට කතා කරන්නේ හාමොනික්ස් කියන්නේ. එතකොට මේ හාමොනික්ස් ගැන කතා කරනකොට අපි කතා කරනවා මොනවද හාමොනික්ස් කියන්නේ, මේ හාමොනික් කම්පොනන්ට් එක කියන්නේ මොකද්ද? අද මම හිතන්නේ මේ අද කාලේ බොහොම බහුලව කතා කරපු ටොපික් එකක්. ගොඩාක් තැන්වල කතා කරා. ගොඩාක් තැන්වල මේක ඩිස්කෂන් පොයින්ට් එකක්. සමහරක් වෙලාවට ස්පෙસિෆිකේෂන් වලදී, සමහර වෙලාවට ඉන්ස්ටලේෂන් වලදී මේ හැම තැනකදීම කතා කරමු මේ ටොපික් එකක්. එතකොට මේ හාමොනික් කියන්නේ මොනවද කියලා බලනවා. ඊටත් එක්කම අපි බලන්න හදන්නේ මේ හාමොනික් සෝසස් මොනවද, ජෙනරේට් වෙන්නේ කොහොමද, එහෙම නැත්නම් ඔරිජිනේට් වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ටෝටල් හාමොනික් ඩිස්ටෝර්ෂන්ස් කියන්නේ කොමන් කප්ලින් පොයින්ට් එක ගැන, නැත්නම් PCC පොයින්ට් එක ගැන, ඒකත් එක්කම පවර් ෆැක්ටර් ගැන අපි ඩිස්කස් කරනවා. මීට අමතරව මේකේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තියෙන mitigation technology and standards, harmonic mitigation technology and standards අපි කතා කරන්නේ අපේ second session එකේදී. අපි ඊළඟ session එකේ ඊළඟ සතියේ session එකේදී next week session එකේදී අපි කතා කරනවා mitigation technologies and limitations. එනකන් අපි කතා කරන්නේ standards. එතකොට අද topic එකේ first question එක අද කතා කරන මේ session එකේ first question එක තමයි what are harmonics. මේ හැමෝම කතා කරන topic එකක්. මොනවද මේ harmonics කියලා කියන්නේ? එතකොට හාමොනික් කියන කම්පොනන්ට් එක, එහෙම නැත්නම් මේ ඉෆෙක්ට් එක එක්ස්ප්ලেইন කරනවා. Harmonics are normally physical effects of non-linear loads and create additional sinusoidal waveforms above the fundamental. මේක බොහොම සරලව තේරුම් ගන්න. එතකොට අපි මේ කතා කරන මේ points දෙකක් තියෙනවා මෙතන. එකක් තමයි non-linearity and linearity. මොකද්ද මේ linear load එකක් කියන්නේ, non-linear load එකක් කියන්නේ? ඒකත් එක්කම දැනගන්න ඕන අපි කතා කරන ෆන්ඩමෙන්ටල් වේව්ෆෝම් එක මොකක්ද? ෆන්ඩමෙන්ටල් සයින් වේව්ෆෝම් එක මොකක්ද? ෆන්ඩමෙන්ටල් සයිනසොයිඩල් වේව්ෆෝම් එක මොකක්ද? එතකොට මේ ෆන්ඩමෙන්ටල් සයිනසොයිඩල් වේව්ෆෝම් එකේ අපි මෙතන කියනවා මේ කතා කරන හාමොනික් කම්පොනන්ට් එක සයිනසොයිඩල් ෆන්ඩමෙන්ටල් කම්පොනන්ට් එකට වඩා හයිලයිට් වෙච්ච කම්පොනන්ට් එකක්. එහෙම නැත්නම් මේ උඩින් තියෙන කම්පොනන්ට් එකක්. එතකොට අපිට මේ හාමොනික් කියන එක හරියටම එක්ස්ප්ලেইন කරගන්න non linearity කියන එක සහ ෆන්ඩමෙන්ටල් වේව්ෆෝම් එක මොකක්ද කියන එක දැනගන්න ඕන. එතකොට බොහොම සරලව ගත්තොත් ඩෙෆිනිෂන් එක හරි ක්ලියර් කරගන්න. හාමොනික්ස් are normally physical effects of non-linear loads. Physical effects of effects on non-linear load. එතකොට දැන් බලන්න හදන්නේ අපි මේ ඇත්තටම මේ හාමොනික්ස් වෝල්ටේජ් කරන්ට් මේ කතා කරන හාමොනික්ස් වලින් අපිට හම්බෙන නෙගටිව් ඉම්පැක්ට්ස් මොනවද, නෙගටිව් ඉෆෙක්ට්ස් මොනවද? මෙතන නෙගටිව් ඉෆෙක්ට්ස් තුනක් කතා කරලා තියෙනවා. මෙතන නෙගටිව් ඉෆෙක්ට්ස් තුනක් කතා කරලා තියෙනවා. එකක් තමයි එනර්ජි එෆිෂන්සි එකට වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක. එතකොට මේකේ පෙන්නලා තියෙනවා ඉන්ක්‍රීස් IRMS. එහෙම නැත්නම් අපි කතා කරන current components, එහෙම නැත්නම් අපි කතා කරන rated current components, root mean square values, IRMS component වලට වෙන්න පුළුවන් damage එකක් නිසා energy efficiency එකේ වෙනසක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම බොහොම සරලව ඉස්සරහට විස්තර වෙයි. ඊළඟට පෙන්නන තියෙනවා reduced power factor. system එකේ power factor reduce වෙන්න පුළුවන්. power factor අඩු වෙන්න පුළුවන්. අපිට impact වෙනවා. එතකොට අපි ගත්තොත් energy efficiency කියන එකයි reduce power factor කියන එකයි direct impact වෙන points දෙකක්. ඒකත් එක්කම මේ IRMS rated current එක, මේ current එක increase එක නිසා සිද්ධ වෙන අනිත් damage එක cables, circuit breaker sizing and transformer sizing වලට වෙන impact එක. එතන මේ දෙක තමයි අපි කතා කරන major effects, major negative effects වලින් දෙකක්. එතකොට මේ දෙකම involve වෙනවා අපි කතා කරන cost involvement එකට. එහෙම නැත්නම් අපි කතා කරන installation එකේ නැත්නම් අපි කතා කරන investment එකේ impact එකක්. ඊළඟට system එකේ වෙන්න පුළුවන් අනිත් disturbances වෙන්න පුළුවන්. මේ harmonic currents, voltages කියලා කියන්නේ high frequency components. මේ high frequency components නිසා system එකේ තියෙන system එකේ generate වෙන්න පුළුවන් noises වෙන්න පුළුවන්. ඒකත් එක්කම active damages අපි කතා කරන capacitor banks, එතකොට සමහරක් වෙලාවට සමහර semiconductor devices වල වෙන්න පුළුවන් impacts කියලා. එහෙම නැත්නම් maintenance issue තියෙනවා. එතකොට performance වලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙන්න මේ harmonic component. අපි ඉස්සරහට කතා කරනකොට මේ හැම දෙයක්ම බොහොම පැහැදිලිව ගනිමු. එතකොට අපි harmonic mitigation එකක් එහෙම නැත්නම් harmonic filtration එකක් කරනවා නම් කරන්න හේතු වෙන පළවෙනි
reason තුන දැන් major effects තමයි මෙන්න මේ තියෙන්නේ. energy efficiency එකට අපිට සිද්ධ වෙන impact එක. ඊට පස්සේ transformer sizing එහෙම නැත්නම් අපි මේ කතා කරන breaker cable sizing වලට වෙන්න පුළුවන් impact එක සහ අපි කතා කරන electrical system එකේ වෙන්න පුළුවන් disturbances එහෙම නැත්නම් noises මෙන්න මේ වගේ වෙන්න පුළුවන් problems ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ negative effects විදිහට. එතකොට දැන් non linear loads ගැන කතා කරන්නේ අපි කතා කරා linearity and non linearity. දැන් මේ slide එකේදී මේ explain කරන්නේ මොනවද මේ non linear loads ඒත් එක්කම කතා කරන්නේ non linear loads වලට දෙන්න පුළුවන් examples. දැන් අපි කතා කරන industrial environment එකේ අපේ industrial environment එකේ non linear loads විදිහට අඳුර ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. welding machines, induction and arc furnaces, battery chargers, AC or DC drives, then speed drives, UPSs, uninterrupted power supplies. මේවා තමයි මේ කතා කරන non-linear loads කියලා අපි consider කරන්නේ අපි කතා කරන industrial equipments වල නැත්නම් industrial environment එකේ. ඒතර office environment එකට આવොත් office environment එකකත් මේ වගේ non-linear loads ඕන තරම් පාවිච්චි කරනවා. එතකොට අපි කතා කරන PCs, අපේ computers, printers, servers මේ office equipments සෑහෙන ප්‍රමාණයක් මෙන්න මේ කතා කරන non-linear loads වලට තමයි වැටෙන්නේ. ඊට පස්සේ අපි household applications වලට આવොත් එහෙම නැත්නම් අපේ domestic applications වලට આવොත් domestic application වල අපි පාවිච්චි කරන electronic components ඔක්කොම තියෙනවා. TV sets, microwave ovens, fluorescent lights, LED lights, මේ අලුත් light fittings, modified light dimmers මේ හැම දෙයක්ම අපේ system එකේ harmonics generate කරන්න පුළුවන් non-linear type loads. එතකොට මේ කතා කරන non-linearity එක එහෙම නැත්නම් මේ harmonics කියන component එක industry එකට විතරක් limit වෙච්ච component එකක් එහෙම නැත්නම් problem එකක් නෙවෙයි මේක අපි කතා කරන ඕනම environment එකකදී මේ problem එක වෙන්න පුළුවන්. දැන් ඊළඟට කතා කරන්නේ මොකද්ද මේ linear and non linearity කියලා කියන්නේ. මේක බොහොම පරිස්සමෙන් තේරුම් ගන්න. මොකද්ද මේ linear load එකක් linearity කියලා කියන්නේ අනිත් එක non linear කියන්නේ මොකද්ද කියන එක. දැන් උදාහරණයක් තමයි linear load එකක්. linear loads වලට ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. linear load එකක් කියලා mean කරන්නේ the supply voltage is sinusoidal sine wave අපේ supply voltage එක sine wave එකක්. Also the current wave is sinusoidal. එතකොට voltage waveform එකත් sine wave එකක්, pure sine wave එකක්. එතකොට current waveform එකත් sine wave එකක්. මේ දෙක අතර shift එකක් තියෙන පුළුවන් මේ උදාහරණෙත් පෙන්නලා තියෙනවා. මේ දෙක අතර shift එකක් තියෙන පුළුවන් වෙනසක් තියෙන පුළුවන් lead වෙන්න පුළුවන් lag වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන load එකේ හැටියට මේකේ shift එකක් වෙන්න පුළුවන්. resistive load එකක් වුණොත් in phase කියනවා, choke එකක් නැත්නම් inductive load එකක් වුණොත් අපි කියනවා lagging waveform එකක්, capacitor එකක් වුණොත් leading waveform එකක්. ඒතර මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. linear වෙන්න ඕන මේ දෙකමයි. කියන්නේ එකම linear platform එක රන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කතා කරන එකම linearity එකක් පෙන්වන්න ඕනේ. එහෙනම් linear excuse me linear load වල බොහොම පැහැදිලි voltage and current කියන component දෙකම අපි කතා කරන linear sine wave දෙකක්. හැබැයි අපිට හම් වෙනවා industry එකේ non linear loads. හොඳම උදාහරණ තමයි මේ තියෙන්නේ. voltage waveform එක තමයි blue color වලින් පෙන්නලා තියෙනවා. ඔයාලට පේනවා current waveform එක. දැන් මීට කලින් පෙන්නපු waveform එකේ current waveform එකේ linearity එකක් තිබ්බා. linear action එකක්. මේක follow කරනවා voltage curve එක. එහෙම නැත්නම් voltage curve එක වගේම මේකත් sinusoidal waveform එකක්. හැබැයි අපි ගන්න non linear loads වල voltage එක sinusoidal waveform එකක් වුණාට current එක sinusoidal waveform එකක් වෙන්නේ නැහැ, sine wave එකක් වෙන්නේ නැහැ. මේක non sine wave එකක් එහෙම නැත්නම් non linear load එකක්. ඒතර මේකට දෙන්න පුළුවන් උදාහරණ තමයි අර ඉස්සෙල්ලා කතා කරපු application වල internal arrangement එක diodes, rectifiers, VFDs මේ කතා කරපු power supply, switch mode power supplies, එතකොට electronic ballast, electronic choke කියලා කියන්නේ electronic chokes or ballast මේ හැම දෙයක්ම non linear load එකක් කියලා තමයි consider වෙන්නේ. මොකද non linear current characteristics තමයි මේ හැම තැනකම බොහොම සරලව පෙන්නන්නේ. උදාහරණයක් තමයි මේ තියෙන්නේ අපි කතා කරන අපේ load එක. දැන් මෙතන මේ කරන පෙන්නලා තියෙන බොහොම සරල application එකේ පෙන්නලා තියෙනවා single phase rectification එකක්. single phase supply එකක් එහෙම නැත්නම් voltage එකක් apply කරනවා අපේ circuit එකට. මේ E කියලා පෙන්නන්නේ අපි කතා කරන source එකේ EMF එක. මේ පෙන්නලා තියෙන ZS කියලා පෙන්නන්නේ system එකේ impedance එක. එතකොට අපි පෙන්නනවා load එක, load resistance එක, load capacitance එක, ඒත් එක්කම load voltage එක පෙන්නලා තියෙනවා. එතකොට හැමතිස්සෙම මේ apply කරන voltage එක V is equals to E minus IZ. ඒ කියන්නේ මේ flow වෙන current එක I නම් මේ I කියන current එක නැත්නම් අපි කතා කරන impedance එක දෙපැත්තේ සිද්ධ වෙන drop එක තමයි මේ consider කරලා තියෙන්නේ IZ කියලා. එහෙනම් theoretically ගත්තොත් අපි මේ වගේ load එකක
කරන්ට් එක සහ වෝල්ටේජ් එක පෙන්වන්න පුළුවන් මෙන්න මේක තමයි රිලේෂන්ෂිප් එක. ඒතර වෝල්ටේජ් වේව් ෆෝම් එක ගත්තොත් වෝල්ටේජ් වේව් ෆෝම් එක මේ විදිහට තමයි ඇප්ලයි වෙන්නේ. එතකොට DC බස් එක දිහා බලමුවොත් මේ කියන්නේ මේ කතා කරන පවර් සප්ලයි එකේ DC බස් එක දිහා බලුවොත් අපිට පේනවා පැහැදිලිවම DC බස් එකේ වෝල්ටේජ් එක ටිකක් ඇබ්නෝමල් වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ මේ කතා කරන DC වෝල්ටේජ් එක අපි දන්නවා ලීනියර්. එහෙම නැත්නම් බොහොම සරල රේඛාවක් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති හේතු ගොඩක් තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ AC වේව් ෆෝම් එකේ නෙගටිව් පාර්ට් එක පොසිටිව් වෙලා. ඒ කියන්නේ රෙක්ටිෆිකේෂන් එකක රික්වයර්මන්ට් එක. ඒකත් එක්කම පේනවා DC බස් එකේ තියෙන ලීනියරිටි එක. එහෙම නැත්නම් DC බස් එකේ තියෙන වේව් ෆෝම් එකේ ෂේප් එක. එතකොට අපි බැලුවොත් මේ DC බස් කැපැසිටර් එකේ කරන්ට් එක DC බස් කැපැසිටර් එක ඩ්‍රෝ කරන කරන්ට් එක ගන්න බැලුවොත් ඔයාලට පේනවා ඇති හැමතිස්සෙම charge වෙලා ආවා charging moment එකේ මෙන්න මේ moment එකේ. ඒ කියන්නේ මේක තමයි අපි කතා කරන charging curve එක. charging curve එකේ තමයි peak current එක consume කරලා තියෙන්නේ. එතකොට load එක කියලා මට මෙතන consider කරන්න මෙන්න මුකුත් නෙවෙයි. අපි මේ කතා කරන capacitor එක. එතකොට capacitor එකේ current curve එක ගත්තොත් මේ තියෙන capacitor current curve එක. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා ඇති සිස්ටම් එකේ වෝල්ටේජ් එක සයිනසොයිඩල් වේව්ෆෝම් එකක් වුණාට අපි ලෝඩ් එක ඩ්‍රෝ කරන කරන්ට් වේව්ෆෝම් එක ලෝඩ් එක ඩ්‍රෝ කරන කරන්ට් එක අර non linear එහෙම linear characteristics වලින් පිටට පැනනපු non linear characteristics පෙන්නන current waveform එකක්. එතකොට මෙන්න මේ current waveform එක අපි කතා කරන voltage waveform එකේ එහෙම නැත්නම් input voltage waveform එකට දීපු impact එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති තන පොඩි swags එහෙම නැත්නම් පොඩි sags එහෙම නැත්නම් පොඩි non linear නැත්නම් පොඩි impacts ඇවිත් තියෙනවා මේ කතා කරන input voltage waveform එකට. එහෙමනම් මේක තමයි අපි කතා කරපු single phase rectifier එකක 9 sinusoidal current behavior එක. එතකොට අපි අරන් බැලුවොත් periodic non sinusoidal signal එකක current waveforms එහෙම නැත්නම් අපි කතා කරන harmonic components වලට මොකද වෙන්න පුළුවන්. උදාහරණයක් තමයි මේ red color වලින් පෙන්වලා තියෙන fundamental component එක. මම ඉස්සෙල්ලා කතා කරා fundamental waveform එක. fundamental waveform එක කියන්නේ මේකේ අපි කතා කරන base frequency එක එහෙම නැත්නම් අපි කතා කරන base supply එකේ curve එක තමයි මේ තියෙන්නේ. මේ පෙන්වලා තියෙන්නේ අපි කතා කරන system එකේ non-linearity නිසා draw වෙන්න පුළුවන් flow වෙන්න පුළුවන් current waveforms වල හැඩ කීපයක්. උදාහරණයක් තමයි අපි මේකට කියනවා මේක fifth harmonic component එක. එහෙම නැත්නම් අපි මේ කතා කරන base frequency එක වගේ hertz 5ක් එහෙම නැත්නම් hertz 5 ගුණයක් sorry hertz 5 ගුණයක් එහෙම නැත්නම් 50 වැඩි කිරීම 5 250 hertz component එකක් තිබ්බොත් එහෙම නැත්නම් මේ වගේ current curve එකක් තිබ්බොත් එහෙම නැත්නම් මේ වගේ current draw එකක් තිබ්බොත් current එක flow වෙන විදිය. මේ පෙන්නලා තියෙන තවත් එකක්. ඒතකොට මේ total මේ කතා කරන total current variations වල summation එක එහෙම නැත්නම් average waveform එක තමයි මේ green color වලින් පෙන්වලා තියෙන්නේ. එතකොට බොහොම පැහැදිලිව පෙන්වනවා මේක තමයි අපි කතා කරන fundamental current waveform එක. එතකොට මේ green color වලින් පෙන්වලා තියෙන්නේ අපි කතා කරන distorted current waveform එක. එතකොට distort උනේයි load එක අපි කතා කරන අපි connect කරපු load එක එහෙම නැත්නම් අපි කතා කරපු equipment එක මේ සිස්ටම් එකකින් current draw එක කරේ නැත්නම් current එක consume කරේ අපි කතා කරන linear pattern එකක නෙමෙයි. එතකොට මේක impact එක total impact එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. එහෙමනම් අපි මෙතෙන්දි කතා කරන්නේ fundamental waveform එක නැත්නම් linear වුණා නම් linear base frequency එකදී linear වුණා නම් මේ සිස්ටම් එකේ flow වෙන current එක සහ non linear current එකක් flow වෙද්දී මේ කතා කරලා තියෙන green color curve එක. එතකොට මේ harmonic mitigation වල මම පෙන්නලා තියෙනවා මේ current waves කීපයක්. එතකොට මේ current wave ටික ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ current waveform එකේ green color waveform එක පෙන්නලා තියෙනවා. green color waveform එක කියලා කියන්නේ අපි කතා කරන envelope of current ඒ කියන්නේ fundamental current waveform එක. sorry envelope එක කියලා කියන්නේ total harmonic distorted current එක. green color පෙන්නලා තියෙන fundamental 50 Hz current එක. ඊට පස්සේ මෙතන පෙන්නලා තියෙනවා component දෙකක්. fifth component එක නැත්නම් fifth multiplication එක. එහෙම නැත්නම් 7th multiplication එක. එහෙම නැත්නම් 7th order එක. එතකොට base frequency එක hertz 50 නම් මේකේ 5th component එක 250 Hz. එතකොට 7th component එක 350. එතකොට බොහොම පැහැදිලිව පේනවා ඇති මේ තියෙන්නේ brown color වලින් අපි කතා කරන 7th component එක. මේ පෙන්වලා තියෙන්නේ pink color වලින් නැත්නම් violet color වලින් පෙන්වලා තියෙන්නේ අපි කතා කරන 5th harmonic component එක. එතකොට fundamental waveform එක පෙන්වුවා. මේ පෙන්වලා තියෙන්නේ total envelope එක. එතකොට මේක තමයි අපි කතා කරන මේ පැත්ත අපි කතා කරන current value එක මේ තියෙන time එක x axis එක හැමතිස්සෙම time එක. එහෙම තමයි plot කරලා තියෙන්නේ. මම මේ waveform එකම මේ ඇඳපු waveform එකම ඇඳලා පෙන්නුවොත් මේකේ spectrum එක මේක පැහැදිලිද?
ඒතර අපි ගොඩක් වෙලාවට සිස්ටම් එකේ හාමොනික්ස් පෙන්වන්නේ මෙන්න මේ වගේ ස්පෙක්ට්‍රම් එකක් විදිහට. එතන මෙතන ස්පෙක්ට්‍රම්, කරන්ට් ස්පෙක්ට්‍රම්. මොකක්ද මේ කරන්ට් ස්පෙක්ට්‍රම් එකක් කියලා කියන්නේ? කරන්ට් ස්පෙක්ට්‍රම් එකක් කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ වේව් ෆෝම් එක අපි වෙනම අරගෙන බලනවා. මේ පැත්තට තියෙන අපි කතා කරන මැග්නිටියුඩ් එක ප්‍රමාණය, මේ පැත්තට තියෙන ඕඩර් එක. දැන් උදාහරණයක් ගත්තොත් මේ රෙඩ් කලර් වේව් එක. අපි රෙඩ් කලර් වේව් එකට මේ අපි ගමු ග්‍රීන් කලර් වේව් එක. ග්‍රීන් කලර් වේව් එක කියන්නේ අපේ ෆන්ඩමෙන්ටල් 50 Hz wave form එක, 50 Hz current wave form එක. ඒතර 50 Hz current wave form එක ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ තියෙන 50 Hz component එක, fundamental component එක. fundamental component එකේ ප්‍රමාණය තමයි මෙච්චර තියෙන්නේ. කියන්නේ මේක තමයි fundamental current wave form එක flow වෙන ප්‍රමාණය. නැත්නම් magnitude එක. එතකොට මේ වෙනකොට තියෙන මේ කතා කරන different frequencies තියෙන පුළුවන් different frequencies වල spectrum එක, වර්ණාවලිය spectrum එක. ඒතර එක frequencies තියෙනවා. එක frequencies වල magnitude එක තියෙන්නේ. ඔයාලට නිකම්ම 3D animation එකක් කරන්න පුළුවන් වුණා නම් මම කරන්නේ මේ curve එක ඇත්තටම හරවනවා මේ පැත්තට. හරවපු ගමන් ඔයාලට පේනවා magnitude එකයි frequency එකයි. එතකොට බොහොම සරලව ගත්තොත් මේක ඇඳලා තියෙන මේ වගේ frequencies ගොඩක්. එතකොට මේ පෙන්වලා තියෙන එක අවස්ථාවේ පෙන්වලා තියෙන්නේ මේ මූල අවස්ථාවේ පෙන්වලා තියෙන්නේ අපි කතා කරපු wave forms ටික. මේ දෙවෙනි අවස්ථාවේ පෙන්වන්නේ අපි මේ කතා කරන frequencies එහෙම නැත්නම් wave forms වල spectrum එක. එහෙම නැත්නම් අපි කතා කරන වර්ණාවලිය. මේ කියන්නේ spectrums. මේක එක frequencies වල තියෙන්න පුළුවන් levels. එතකොට harmonic currents අපිට පැහැදිලිව දැක්ක harmonic currents ඇති වෙන්නේ කොහොමද? non-linear loads නිසා. non-linear load වල තියෙන non-linear current absorption එක නිසා තමයි මේවා හැදෙන්නේ. මෙතන පොඩි examples කීපයක් දෙන්න තියෙනවා. මේ තියෙන single phase rectifier එකක්. single phase rectifier එකක් කියන අරලා දන්නවනේ. බොහොම සරල bridge එකක්. diode හතරක bridge එකක්. එතකොට single phase rectifier එකක current flow එක වෙන්නේ කොහොමද කියලා පෙන්වලා තියෙනවා. එතකොට අපි මේ කතා කරන voltage component එක ඇන්තොත් මෙතන voltage waveform එක මෙහෙම වෙන්න පුළුවන්. එක sinusoidal waveform. මම මේ අදින එක sinusoidal ද කියලා question ගන්න පුළුවන්. මගේ අතේ තියෙන මේ ගහසත් එක මම යන්නේ. එතකොට මේක sinusoidal waveform එකක් වුණාට ඔයාලට පේනවද current row එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ කතා කරපු application එකම ගත්තොත් 3 phase rectifier එකට uncontrolled 3 phase rectifier එකට ඔයාලට පේනවද current flow එක වෙලා තියෙන විදිය. මොකද bridge එකේ ඒ කියන්නේ එක positive pulse එකක් voltage එක improve වෙනකොට current flow එක එතන එක sine wave එකක් flow වෙනකොට current waveform එක වෙන්න current waveform එක flow වෙන්න පුළුවන් විදිය තමයි මේ වෙලා තියෙන්නේ. නැත්නම් current demand එක තමයි වෙන්න තියෙන්නේ. දැන් මේ තුන්වෙනි අවස්ථාවේ පෙන්නලා තියෙන්නේ pace control device. දැන් මේකෙදි pace control device එක. ඒ කියන්නේ control thyristor එකක් පාවිච්චි කරොත් control thyristor එකක් පාවිච්චි කරලා ඔයාලට පේනවා ඇති මේ ටිකේ current flow එකක් වෙලා නැහැ. මෙන්න මෙතෙන් තමයි current flow මෙතෙන් තමයි current flow එක start කරන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට මේකත් අපි කතා කරන sinusoidal waveform එකක් වෙන්නේ නැහැ. linear characteristics පෙන්නන්නේ. මේ පෙන්වලා තියෙන්නේ මේ අපි කතා කරපු 3 phase rectifier එකම තමයි. අපි additional reactance එකක් නැත්නම් system එකේ impedance එක වැඩි කරලා තියෙනවා. මේ PO يعني impedance එක 0 කියලා හිතාගෙන අඳපු theoretical curve එකක්. මේ තියෙන real practical curve එකක්. මෙතෙන්දී අපි system එකට reactor එකක් connect කරගෙන තියෙන reactor එකක්. ඒ කියන්නේ additional inductor එකක් connect කරගෙන තියෙන මේ additional inductor එකත් එක තමයි මේ waveform එක කරන් තියෙන්නේ. දැන් බොහොම සරලව ඇහැට දාගන්න සරලව කියනවා ඇහැට හුරු කරගන්න මේ waveforms ටික බොහොම පැහැදිලිව පේනවා මේ current waveform එක වෙනස් වෙන විදිහ අපි කතා කරන voltage එකත් එක්ක. දැන් මෙතන මේ පොඩි simple calculation එකක් පෙන්නලා තියෙනවා. මේක ඉතින් ලොකුවට ගන්න එපා. මේක ලොකු බර calculation එකක් නෙමෙයි. හැමෝටම තේරුම් ගන්න පුළුවන්. ඉන්නේ මේ සමහර ප්‍රශ්න ඉන්න පුළුවන්. ඒවට මම පොඩි equation එකක් පෙන්නලා තියෙනවා. දැන් බලන්නකො නිකන් මේ equation එක බලමු අපි මේ equation එක. H is equals to n multiplied by p plus o minus 1 plus o minus 1. මොකද්ද මේ h කියලා කියන්නේ? harmonic number එක. harmonic number එක. n any positive integer ඕනම value එකක් දාන්න පුළුවන්. 1 2 3 4 positive integer එකක්. 1 2 3 4 කැමති positive integer එකක් දාන්න පුළුවන්. මේකට අපි කියන්නේ order එක ඇත්තටම. මේක තමයි order එක. එතකොට p කියලා කියන්නේ pulse number in the rectifier scheme. now rectifier scheme එකේ තියෙන pulses දැන් උදාහරණයක් තමයි single phase rectifier එකක් කියලා කියන්නේ අපි කියන්නේ 4 pulse 4යි. sorry pulse දෙකයි 2 pulse sorry 2 pulse single phase system එකක pulse එකයි 2 pulse system එකක්. එතකොට 3 phase rectifier එකක් ගත්තොත් මේක අපි කතා කරනවා 6 pulse. ඔයාලන්න phase තුනේ pulses තුනක් හදලා තමයි ඉදිරියට තියෙන්නේ. මේකේ pulses දෙකක් තමයි ඉදිරියට තියෙන්නේ. එතකොට මේක මේ කතා කරන මේ පොඩි equation එකකින් අපිට බලා ගන්න පුළුවන් basically අපට impact වෙන
harmonic number එක මොකක්ද කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු අපේ ළඟ 3 phase rectifier එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ ළඟ තියෙනවා pulse 6ක්. එතකොට අපි මේකට calculate කරොත් n කියන්නේ මොකද්ද? any positive integer. මම ගන්නම් base frequency එක. multiplied by p කියලා කියන්නේ මොකද්ද? pulse number 6. එතකොට 6 into 1 කියන්නේ 6 plus 1 වුණොත් minus 1 වුණොත් minus 1 වුණොත් 5 plus 1 වුණොත් 7. ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අපි කතා කරන base frequencies ගත්තොත් base frequencies වලට පේනවා ඇති අපිට ළඟම තියෙන harmonic component දෙක major වෙන්න පුළුවන් major harmonic component දෙක වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පෙන්නන්නේ අපි කතා කරන system එකේ අපිට impact වෙන magnitude of harmonic current harmonic number එක අපිට impact එකක් වෙන harmonic number එක 5th and 7 වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් 2 pulse ගත්තොත් into 1 එතකොට 3යි එතකොට අපිට තියෙනවා -1 ඒ කියන්නේ first harmonic එක ඒ කියන්නේ third harmonic අපි first harmonic කියන එක අමතක කරනවා first harmonic කියලා කියන්නේ අපි base frequency එක නම් third harmonic එකේ impact එකක් වෙන්න පුළුවන්. එහෙනම් major component එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කතා කරන component එක. නම් දැනට තියාගන්න. අපි කතා කරන දැන් ඔයාලා ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. ඉතින් අපේ ළඟ තියෙන 6 pulse rectifiers විතරයිනේ. පොඩක් අවදියෙන් ඉන්න ඉස්සරහට මම පෙන්නන්නම් මීට වඩා වෙනස් වෙන rectifiers ඉස්සරහට තියෙන්න පුළුවන්. එතකොට මේ හැමෝම කතා කරනවා අපිට මේ අපි කතා කරපු 6 pulse system එකේ 5th harmonic component එක තමයි වැඩි වෙලා තියෙන්නේ 7th harmonic component එක තමයි වැඩි වෙලා තියෙන්නේ මටත් කියනකොට කියනවා අපේ 5th harmonic component එකයි 7th harmonic component එකයි තමයි වැඩිම තියෙන්නේ අනිත් ඒවා නම් අඩුයි එතකොට සමහරක් වෙලාවට සමහර අය කියනවා නෑ නෑ අපේ 5th 7th නෑ අතරම අපිට තියෙන්නේ 11th and 13th harmonic component එක ගොඩක් වැඩි අපේ. එතකොට මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕන මෙතන පොඩි රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එතකොට වැඩිපුර මේන harmonic component එක impact වෙන අපේ filter කළ යුතු harmonic components මොනවද? අපිට impact එකක් වෙන්න පුළුවන් harmonic components මොනවද? මේ harmonic components වල magnitude එක කොහොමද? මේක නිකන් magnitude එක හදන්න පුළුවන්. මේක හරි නැහැ. නිකන් thumb rule එකක්. IH magnitude size එක I fundamental current divide by order harmonic order අපි harmonic order එක තමයි calculate කරේ මෙන්න මෙතනින් H එක. ඒක නිසා මේක ගන්න එපා මේක හරියටම ගන්න එපා. එතකොට ඔයාලට පේනවා harmonic component එක වැඩි වෙද්දි harmonic current එකේ magnitude එක වැඩි අඩු වෙන්න පුළුවන්. මේක තමයි theoretical approach එක. මීට අමතරව තව දේවල් ගොඩාක් මේකේ තියෙනවා අපි ඉස්සරහට ඒක කතා කරමු. එතකොට මේ simple calculation එක මතක තියාගන්න සමහර applications වල සමහර වැඩ කරගෙන යද්දි මේක important වෙයි. right. දැන් ඊළඟ important point එක අපි කතා කරා why we need to mitigate this harmonic components මේ harmonic components mitigate කරන්න ඕනයි filter කරන්න ඕනයි කියන එක තමයි මේ කියන්නේ. එතකොට දැන් අපි අපේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි පාවිච්චි කරනවා variable speed drives. ඒතර variable speed drive එකක් කියලා කියන්නේ අපි දන්න non sinusoidal waveform එකක්. ඒ මෙතන කියන්නේ non linear current characteristics පෙන්වන load එකක්. එතකොට මේ non linear characteristic පෙන්වන load එකේ වලට බොහොම පැහැදිලිව පෙන්වන්න ඇති මේක දැක්කම මේ තියෙන current waveform එක මේ තියෙන voltage waveform එක එතකොට බොහොම පැහැදිලිව පෙන්වන්න ඇති අපි කතා කරන current waveform එක මේ කතා කරන linearity එක එහෙම නැත්නම් මේ linear actions පෙන්වන්නේ නැහැ. එතකොට මම අර ඉස්සෙල්ලා කියපු points මෙතන පෙන්වන්න තියෙනවා. ඇයි මේ වගේ harmonic components මේ වගේ harmonic components අපේ system එකට impact වෙන්න පුළුවන් කොහොමද? Create voltage disturbances with grid and transformer impedance. එතකොට මෙන්න මෙතන point එකක් වෙනවා තියෙනවා with grid impedance and transformer impedance. එතකොට මේ voltage disturbances හැදෙන්නේ නිකන් නෙමෙයි. ඒක depend වෙනවා grid impedance එකට සහ transformer impedance එකට. ඒක තමයි සමහර වෙලාවට අපිට harmonic component එක විතරක් අරගෙන සමහර දේවල් වලට එන්න බැහැ කියලා මම මුලින් කිව්වේ. එතකොට අපි දැනගන්න ඕන අනිත් parameters ගොඩාක් තියෙනවා. එතකොට grid and transformer impedance එක හරියට important. Create more IRMS current එක බොහොම පැහැදිලිව පේනවා ඇති. fundamental current එකට අමතරව ඔයාලගේ ඉස්සෙල්ලා curves එක පෙන්නවා මේ harmonic order එකේ හැටියට current component එකක් හැදෙනවා. මේක සමහරවිට measure වෙන්නේ නැහැ. අපි system එක calculate කරලා system එකේ component calculate කරද්දී මෙන්න මේක ගණන් ගත්තේ නැහැ කියන්නේ ඇත්තටම IRMS current එකේ ලොකු problem එකක් වෙන්න පුළුවන්. Could overload the transformer එක overload වෙන්න පුළුවන්. Circuit breakers nuisance stripping වෙන්න පුළුවන්. Bus bar වල sizes මදි වෙන්න පුළුවන්. Cable sizes, circuit breaker sizing මේ හැම එකක්ම impact එකක්. ඒකට harmonic current එකක් කියලා කියන්නේ නැත්නම් harmonic distortions කියලා කියන අපේ system එකට සෑහෙන ලොකු impact එකක් කරන්න පුළුවන්. phenomenon එකක්. ඒ කියන්නේ මේ කතා කරන component ලොකු problem එකක් කරන්න පුළුවන් parameter එකක්.
right මේක පේනවා ඇති මේ පේනවා තියෙන්නේ අපි කතා කරන අපේ main consideration එක මේක තමයි අපේ main supply එක මේ තියෙන අපේ transformer එක මේ තියෙන්නේ අපි කතා කරන අපේ variable frequency drive එක එහෙම නැත්නම් අපි කතා කරන අපේ main topic එක මේක තමයි non linear load එක. ඒතර main supply කියලා කියන්නේ මේක අපිට 11 kV system එකක් වෙන්න පුළුවන් 33 kV system එකක් වෙන්න පුළුවන් මේ දෙක තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ සමහර factories වල 3.3 කියන එකත් පාවිච්චි කරනවා වැඩි පාවිච්චි කරන්නේ නැහැ. ඒතර මෙතෙන්දී අපි transformer එකක් පාවිච්චි කරනවා transformer එකක් පාවිච්චි කරන එකේ main purpose එක මෙන්න මේ කතා කරන medium voltage supply එක 11 kV එහෙම නැත්නම් 33 kV supply එක අපි කතා කරන low voltage supply එකට ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි කතා කරන 400 volts 415 volts වෙනකන් reduce කරගන්න තමයි මෙන්න මේ transformer එක පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ application එක ගත්තොත් අපි theoretical එහෙම නැත්නම් theoretically මොකද්ද මේ කියන්නේ? එතකොට අපිට පේනවා upstream impedance එකක් තියෙනවා. එහෙම නැත්නම් grid impedance එකක් තියෙනවා. මේකට අපි කියනවා grid impedance එක. ඒකත් එක්කම අපිට පේනවා transformer impedance එකක් තියෙනවා. transformer එකේ impedance එකක් තියෙනවා. එහෙමනම් අපිට බොහොම සරල දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි Z in grid impedance එක අනිත් එක තමයි EZ in transformer impedance එක. එතකොට හැමදෙස්සෙම මෙන්න මේ කතා කරන impact එක එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන noise එක ගැන discuss කරන්න වෙන්නේ මෙන්න මෙතන. එතකොට මේ පෙන්නලා තියෙන application එක බලන්න fundamental waveform එක සහ current waveform එක පෙන්නලා තියෙනවා. ඒකත් එක්කම පෙන්නලා තියෙනවා මෙන්න මේ harmonic distortions නිසා voltage waveform එක මම ඉස්සරහට පෙන්වනවා එක මේ කතා කරපු voltage waveform එකේ වෙන්න පුළුවන් distortions මෙන්න මේවා minimize කරගන්න ගැන තමයි අපිට තියෙන important point එක. එතකොට අපි වැඩිම concentration එකක් දෙන්නේ මෙන්න voltage distortions ඒ කියන්නේ මේ වගේ current components නිසා අපිට current distortion යම් ප්‍රමාණයක් වෙනවා. ඒකත් එක්ක voltage distortion යම් ප්‍රමාණයක් වෙනවා. මෙන්න මේ current distortions සහ voltage distortions දෙක මේ system එකේ වෙන්න පුළුවන් කොහොමද කියන තමයි පෙන්වන්න හදන්නේ. එතකොට මේක සමහර විට ක්ලියර් නැත්තම් අවුල් කරගන්න එපා. මම මේකේ ක්ලියර් ෂොට් එකක් පෙන්නන්නම්. මම කරපු ප්‍රැක්ටිකල් ටූල් එකක්. මතක තියාගන්න මේ පෙන්නලා තියෙන්නේ මේ අපි මේ කතා කරන THD current harmonic එහෙම නැත්නම් current distortions voltage harmonic එහෙම නැත්නම් voltage distortions දෙකේ comparison එකක් බලන්න. කොහොමද මේ impact වෙන්නේ කියලා බලන්න අපි පාවිච්චි කරලා තියෙනවා simulation tool එකක්. ඔයාලට මේ simulation tool එක ඕන නම් මම මේක chat එකට දාන්නම් දැන්. මේ simulation tool එක අපිට මෙන්න මේ site එකෙන් ගන්න පුළුවන්. මේක download කරගන්න පුළුවන් software එකක් විදිහට www.se.com කතන්දරයක් තියෙනවා. මම මේ link එක ඔයාලට දැන් share කරන්න. ඉන්න බලන්න පුළුවන්ද කියලා බලන්න. right මම අනිවාර්යයෙන් මේක ඉන්ඩ් එකේ කරන්න මගේ මේ අනිත් PowerPoint මේ කියන්නේ මේ presentation mode එකේ කරන්න බෑ මේක මම ඊළඟ mode එකේ කරන්න මතකතුව මේ ප්‍රශ්නයක් අහන්න කලින් අහගන්න මේක download කරගන්න මේ download කරපුවම අපි basic අපිට basic calculation එකක් කරගන්න පුළුවන් මම මේකේ කරපු real sheet එක පෙන්නන මම මේ presentation එකට දාද්දි සමහරක් වෙලාවට මේකේ resolution වල පොඩි අවුල් වෙලා තියෙනවා එතකොට අපිට කරන්න අවශ්‍ය වෙන දේවල් කීපයක් තියෙනවා. එතකොට අපි අපේ සිස්ටම් එක මේක කියලා ගත්තොත් මේ තියෙන අපි කතා කරපු medium voltage system එක මේක තමයි transformer එක මේක තමයි අපි කතා කරන low voltage system එක. මේක නිකන් නිකමට බලන්නකො මෙන්න මේ PCC1 and PCC2 කියලා point එකක් පෙන්නලා තියෙනවා. මම මේක agenda එකේ කතා කරා. point of common coupling. common coupling point දෙකක් පෙන්නලා තියෙනවා. එතන PCC1 and PCC2 ගැන තමයි මෙතන consider කරන්නේ. එතන PCC1 කියලා කියන්නේ කොහෙද? grid එක පැත්ත. එහෙම නැත්නම් medium voltage side එක. මේ PCC2 කියලා කියන්නේ අපි කතා කරන transformer supply එක. එහෙම නැත්නම් transformer එකේ output terminals නේ. එහෙම නැත්නම් distribution එක. මෙතන මේක වැදගත් වෙනවා අතර. මේක වැදගත් වෙනවා කියලා කියන්නේ හේතු කීපයක් ඉස්සරහට තියෙනවා. මේක බලමුකෝ slide එකකම තියෙනවා. එතකොට අපි මෙතනදි කරන්නේ මෙන්න මේ අවශ්‍ය data මේකට enter කරගන්න. අපි අහනවා line voltage එක කියන්නේ primary පැත්තේ line voltage එක මොකද්ද? line frequency එක මොකද්ද? short circuit rating එක මොකද්ද? එතකොට transformer එකේ data ටික අහනවා transformer එක මොන type එකක්ද? මෙතන මේ vector group කියලා තියෙනවා මේ සමහරක් වෙලාවට මේක fill කරනකොට ඔයාලට vector group එක doubt එකක් වෙනවා නම් මම කියන්නම්. ඊට කලින් මේක ඇවිල්ලා grid එක පැත්තේ grid එකේ සාමාන්‍යයෙන් අපි කතා කරන standard features ටික හොයාගන්න පුළුවන්. නැත්නම් standard මේකක් විදිහට පාවිච්චි කරන voltage එකට ගොඩක් වෙලාවට මේක හොයන්න පුළුවන් grid එකේ. ඒ කියන්නේ අපි කතා කරන power authority ටික කියනවා මෙන්න මේක තමයි grid එකේ conditions කියලා. ඉල්ලුවොත් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඊළඟ එක මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඊළඟ calculation එක ඊළඟ point එක පෙන්නලා තියෙන්නේ අපි පාවිච්චි කරලා තියෙනවා capacitor bank එකක්. එහෙම නැත්නම් power factor correction එකක් පාවිච්චි කරලා තියෙනවා. power factor correction එක පාවිච්චි කරලා තියෙනවා නම් ඒ power factor correction එකේ විස්තර ටිකක් දාන්න. එහෙම නැත්නම් අපි ඒක free තියමු. ඊට පස්සේ පෙන්නලා තියෙන්නේ secondary එක. එහෙම නැත්නම් transformer එකේ secondary voltage එක මොකක්ද? transformer එකේ kV එක මොකක්ද? ඒකත් එක්කම short circuit voltage rating එක මෙන්න short circuit factor එක මොකක්ද? ඒකත් එක්කම මම ඉතල කියපු
වෙක්ටර් ගෲප් එක මොකද්ද ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට අපි මේ ලංකාවේ පාවිච්චි කරන ගොඩක් ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිමරි එක ස්ටාර් සෙකන්ඩරි එක ප්‍රයිමරි එක ඩෙල්ටා සෙකන්ඩරි එක ස්ටාර්නේ. එතකොට මේ නියුට්‍රල් පොයින්ට් එක. එතකොට මේ අපි පාවිච්චි කරන ගොඩක් ට්‍රාන්ස්ෆෝමර්ස් හැම එකක්ම නෙමෙයි DYN11. මේක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ට්‍රාන්ස්ෆෝමර් එකක වෙක්ටර් ගෲප් එක. DYN11 කියලා කියන්නේ DYN11. එතකොට මේකේ අයිඩියා එක 11 කියලා කියන්නේ දවල් 11ට වෙලාව තියෙන විදිහට තමයි පේස් ඇන්ගල් එක තියෙන්නේ. එතකොට පේස් ෂිෆ්ට් එක කොච්චරක් තියෙනවද, නියුට්‍රල් එකක් තියෙනවද, ප්‍රයිමරි එක මොකද්ද, සෙකන්ඩරි එක මොකද්ද කියන තමයි කියන්නේ. මතක තියාගන්න DYN11 තමයි පාවිච්චි කරලා තියෙන්නේ. වෙන රටවල වෙන ටයිප් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි එන්න ගන්නවා ලෝඩ් ඩේටා. ඒ කියන්නේ අපේ ළඟ ඩ්‍රයිව්ස් තියෙනවා. ඒ කියන්නේ මේක ස්පෙෂලි හදලා තියෙන ස්නයිඩ් ඉලෙක්ට්‍රික් නේ. එතකොට මෙයාලා දාගෙන තියෙන ඩ්‍රයිව්ස්. ඒ කියන්නේ එක එක ටයිප් එකේ ඩ්‍රයිව් එක. අපි හිතමු non linear load එකක් විතර ඩ්‍රයිව් එකක් ෆික්ස් කරොත්. ඒ ඩ්‍රයිව් එක ෆික්ස් කරොත් මෙන්න මෙතෙන්ට ඒ ඩ්‍රයිව් එකේ රෙෆරන්ස් නම්බර් එක බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් කිලෝවොට් කීයක ඩ්‍රයිව් එකක්ද ඒ වගේ යුනිට් කීයද. ඒ කියන්නේ මෙන්න මේ කතා කරන non linear load එකේ විස්තර ටික තමයි මේ එන්ටර් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි අහනවා මෙන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ drives through non-linear load නැතුව linear loads connect කරලා තියෙනවද? motors direct online star delta වගේ direct connect කරලා තියෙනවද? එහෙම direct connect කරලා තියෙනවා නම් අන්නේ direct connect කරපු data ටික දෙන්න. මේක හරි important point එක. මෙන්න මේ data ටික enter කරගන්න. ඒක data ටික enter කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ කතා කරන tool එක පාවිච්චි කරලා report එකක් generate කරන්න. මේ report එකේ තියෙන figures ගැන විතර worry වෙන්න එපා. මම ඕන figures ටික පෙන්නන්නම්. ඒකත් එක්කම මේ session එක ඉවර වෙලා මේ session එකේ PowerPoint එක ඉවර වෙලා මම ගන්නම් මගේ තියෙන actual report එකක්. අපි ඒ report එක අරගෙන analyze කරලා බලමු මේ කියපු figures මතක තියාගන්න. එතකොට මේ අපි කතා කරද්දී මෙන්න මෙතන අපි කතා කරන point එකක්. ඒක තමයි THD I එකට මොකද වෙන්නේ? THD U එක එහෙම නැත්නම් THD V එක voltage harmonic distortions වලට මොකද වෙන්නේ? ඉතින් අපි මෙතන කතා කරනවා impedance එක system එකේ impedance එක කියලා කිව්වේ transformer මම කියනෝනේ common coupling points එකක් transformer එකට පස්සේ අනිත් එක transformer එකට කලින් point එකේ අපි simulation එකක් කරා එහෙම නැත්නම් animation එකක් කරා. එතකොට PCC1 මම හිතන්නේ හරියම PCC1 නේද ඒක මම අක්කලා තිබ්බේ. ඔව් PCC1 කියලා කියන්නේ with additional impedance load එකට additional impedance එකක් add වෙච්ච වෙලාවක්. impedance එක වැඩි වෙච්ච වෙලාවක්. එතකොට 2 කියලා කියන්නේ ඊට වඩා වෙනස් වෙලාවක්. දැන් මෙතන මේ comparison එකේදී මේක ඇවිල්ලා අතරම මේ result sheet එක compare කරලා තියෙන්නේ. මෙතෙන්දී මේ grid එකේ impedance එක පේනවද ඔයාලට? grid impedance එක වැඩි කර වෙනස් කර දාලා තියෙනවා. මේ තියෙන්නේ 500 MVA grid impedance එකක්. මේ තියෙන්නේ 100 MVA, මේ තියෙන්නේ 20 MVA. එතකොට column තුනක් තියෙනවා. මේ column තුනේ පළවෙනි rows තුනක් තියෙනවා. මේ rows තුනේ පළවෙනි column එක පෙන්නන්නේ grid එකේ තියෙන impedance එක. දෙවෙනිට පෙන්නන්නේ transformer එක. මේ අවස්ථා තුනේම transformer capacity එක same. ඒතර කළා තියෙන්නේ grid impedance එක නැත්නම් grid එකේ capacity එක වෙනස් වෙලා තියෙනවා. මේක 500 MVA, 100 MVA, 20 MVA grid එකක් තියෙනවා. මම මේ MVA කතාව කිව්වා short circuit level එක මීට දවස් දෙකකට කලින් අපි කතා කරා. එතකොට short circuit level එක short circuit power එක ගැන අපි කතා කරා. එතකොට මේ තියෙන grid එකේ capacity එක, මේ තියෙන transformer එකේ capacity එක. දැන් මේ කතා කරන එකේ මට ගොඩක් clear පේන නිසා මම කියන්නේ මේ තුන 1000 kVA transformer තුනක්. කියන්නේ transformer එක වෙනස් කරලා නැහැ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව බලනවා grid එකේ short circuit level එක same 500 MVA තමයි grid එකේ තියෙන්නේ. හැබැයි මෙතෙන්දී different transformers පාවිච්චි කරලා තියෙන එකක් තමයි 500 kVA transformer එකක් අනිත් එක පාවිච්චි කරලා තියෙන 1500 kVA transformer එකක් අනිත් එක 2500 kVA transformer එකක්. එතකොට මේ බලන්නේ grid එකේ impedance එක වෙනස් වෙද්දී සහ transformer එකේ impedance එක වෙනස් වෙද්දී voltage and current component වල මොකද වෙන්නේ? බොහොම සරලව ගත්තොත් මේ ඇත්තටම compare කරන්න හදන්නේ impedance එකත් එක්ක I වලට මොකද වෙන්නේ? impedance එකත් එක්ක V වලට මොකද වෙන්නේ? එතකොට මේකේ බොහොම පෙන්නලා තියෙනවා. THDI changes with the grid impedance. Grid impedance එකත් එක්ක I එක වෙනස් වෙනවා. THD will be higher if the impedance is lower. ඒ කියන්නේ impedance එක අඩු වෙන්න current harmonic level එක වැඩි වෙනවා. THDI එක වැඩි වෙනවා. දැන් නිකමට තේරෙන්න ඕන කොහෙද දැන් common coupling point 1 වලද 2 වලද මේ විදිහට වැඩි වෙන්න ඕන. impedance එක අඩු වෙන්න harmonic current එක වැඩි වෙනවා. එතකොට harmonic current එක total harmonic distortion current total harmonic distortion voltage වලට આવොත් මේ voltage එක impedance එකත් එක්ක වෙනස් වෙන්නේ වෙන විදිහක. It will be lower if the impedance is lower. impedance එක අඩු වෙන්න voltage harmonic distortion එක අඩු වෙනවා.
මෙන්න බලන්න මේ කම්පොනන්ට් එක. මේක තමයි හරියම ඉම්පෝටන්ට් කම්පොනන්ට් එක. ඒක තමයි අපිට සමහරකට ස්ටෑන්ඩඩ් ෆලෝ කරන්න ඕනේ. එතකොට මෙතනදී බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා අපි මේ පාවිච්චි කරන devices අපි පාවිච්චි කරන parameters THDI THDU vary වෙන්න පුළුවන් සිස්ටම් එකේ තියෙන parameters. එතකොට මේ දෙක දෙපැත්තකට යන්නේ. එහෙනම් පැහැදිලිව පේනවා ඇති. harmonic distortion current එකටයි voltage එකටයි බලපාන්නේ කොහොමද කියන එක. දැන් උදාහරණයක් මම අර පෙන්නපු එක slot එකක් zoom කරලා පෙන්නුවොත් එක slot එකක් zoom කරලා පෙන්නුවොත් ඔයාලට පේනවා ඇති මේක එක transformer එක grid capacity මෙතන දාලා තින්නේ grid එකේ impedance එක වැඩි වෙලා. ඔයාලට පේනවද THD I component එක මොකද තියෙන්නේ? I component එක grid එකේ impedance එක වැඩි වෙන්න I component එක අඩු වෙලා නේද? grid එකේ impedance එක දැන් grid එකේ impedance එක common. මම කතා කරන්නේ coupling point එකේ 1 එකේ. දැන් grid එකේ impedance එක මොකද වෙලා තියෙන්නේ? grid එකේ impedance එක common. transform impedance එකයි වැඩි වෙලා තියෙන්නේ. එහෙමනම් grid impedance එක standard වෙද්දී එහෙනම් දැන් grid එකේ impedance එක standard වුණා transformer එකේ capacity එක වැඩි වෙද්දී මොකද උනේ? harmonic current එක වැඩි වුණා. බොහොම පැහැදිලි වෙනද impedance එකත් එක්ක මොකද impedance එක low වෙනවා. මේක impedance low අවස්ථාවක්, මේක impedance high අවස්ථාවක්. එතකොට impedance එක high අවස්ථාවේදී මෙච්චරයි current එක. voltage harmonic component අරන් බලමු. voltage harmonic components ගත්තොත් THDV මේ තියෙන THDV ඔයාලට පේනවා දැන් grid එකේ short circuit level එකේ දැන් grid එකේ impedance එක මොකද වෙන්නේ? impedance එක වැඩි වෙද්දී එම්සන් grid එකේ impedance එක අඩු වෙද්දී මොකද වෙලා තියෙන්නේ? voltage component මේකත් එක්ක directly proportional වෙලා තියෙනවා. ඒකත් එක්කම මම grid එකේ frequency දැන් මට ප්‍රශ්න නැහැ grid එකේ frequency එක මොකද transformer එකේ frequency එක transformer එකේ impedance එක තමයි common උනේ. ඒකට මේ කතා කරපු different transformers වල මේක ලොකු impact එකක් උනේ නැහැ. මම මේක correct report එකක් ගන්න දැනට මේක බලා ගන්න මට important පැහැදිලිව පෙන්වන්න ඕන මෙන්න මේ impact එක. THDI එකට මොකද වෙන්නේ impedance එකත් එක්ක THDV ට මොකද වෙන්නේ? මෙන්න මේක බොහොම පැහැදිලි වෙන්න ඕන. THDI will be higher if the impedance is lower. impedance එක lower වෙනකොට THDI higher වෙන්න ඕන. impedance එක high වෙනකොට THDI low වෙන්න ඕන. එතකොට THDU component එක it will be lower with the impedance. low impedance නම් voltage distortion අඩුයි. high නම් voltage impedance නැත්නම් voltage distortions වැඩි. මේ දෙක තමයි පෙන්වන්න ඕනේ. මේ තියෙන්නේ වගේ comparison එකක් අපි real sheet එකක් අරන් බලමු. ඇත්තටම මෙහෙම වෙලාද application එකක් අරගෙන generate කරලා බලමු. මට generate කරන්න පුළුවන් වුණොත් මම generate කරන්න. එහෙම නැත්නම් result එකක් තියෙනවා මම කරපු එක. අපි ඒක බලමු. දෙකම කරන්න පුළුවන්. right. එහෙනම් ඕක තමයි impedance එකත් එක්ක harmonic component එකේ variation. ඊට පස්සේ පෙන්වනවා total harmonic distortion THD. මෙන්න ඉතින් මේක තමයි අපි හැමදාම කතා කරන එක THDI. නවත් අහන සමහර කාට කවුරු හරි අහනකොට harmonic ප්‍රමාණය මම අහනවා ඔයාලා අහන්නේ THDI එකද THDV එකද කියලා. මම හිතන්නේ සාධාරණ එහෙම අහන එක THDV එක සහ THDI එක වෙනම කතා කරනවා component එකක්. requirement එක මොකක්ද කියන එක. එතකොට total harmonic distortion කියන එක බොහොම පැහැදිලිව define කරලා තියෙනවා. It's the ratio between all harmonics and the fundamental. base frequency එක hertz 50 component එකේ current එක මේ තියෙන්නේ. මේක තමයි fundamental waveform එක. fundamental waveform එක තමයි යට තියෙන්නේ. එහෙම නැත්නම් අපි ගත්තොත් අනිත් harmonic components 5th 7th 11th මේ කතා කරන harmonic components වල harmonic current වල square root එක ගත්තා. square එකේ root එක ගත්තා. මේක divide කරා fundamental component එකෙන්. දැන් අපට හම්බෙනවා THDI percentage එකක් විදියට. එහෙනම් මේක factor එකක්. මේක 100න් වැඩි කරලා percentage එක හදාගන්න THDI. මේක තමයි අපේ total harmonic distortion current THDI value. බොහොම සරලයි. එතකොට මේ තියෙන total harmonic distortion current එක ඔය විදිහ අර කතා කරපු දේ තමයි quadrant sum of all harmonics divide by fundamental. මේක තමයි important point. දැන් මේ THD නේ අපි මේ කතා කරේ. හැබැයි අපි තව component එකක් කතා කරනවා. ඒක තමයි TDD. මම හිතන්නේ ඔයාලා මේක එච්චර concern කරලා නැහැ. මම තව මට දවසක් දෙන්න මම ඒ දවසේ පෙන්නන්නම් ඔයාලා දැකලා තියෙනවා ඔයාලා මේක neglect කළා කියලා. මේකට අපි කියනවා total demand distortion TDD. ඇත්තටම IEEE 519 කියන ස්ටෑන්ඩඩ් එකේදී කතා කරන්නේ total harmonic distortions නෙමෙයි. එතකොට IEEE 519 පාවිච්චි කරනවා නම් මේ harmonics කියන demonstrations දෙන්නේ එහෙම නැත්නම් define කරන්න අපි පාවිච්චි කරන්නේ TDD total demand distortion. The total demand distortion කොහොමද හැදුවේ? total demand distortion හදද්දී අපට ඕන non linear load වල current එක ඕන වුණා linear load වල current එක ඕන වුණා. එතකොට it's the ratio between all harmonics to
the fundamental of the VFD and other. එතකොට මේ පෙන්නන්නේ VFD එකේ fundamental එක total harmonic component 5 6 7 ඔක්කොම ගත්තා. මේ පෙන්වන්නේ කෙලිම VFD එකේ fundamental එක total harmonic current වල average එක ගත්තා. එහෙම නැත්නම් quadrant sum එක ගත්තා. I square value එකේ root එක ගත්තා. අරගෙන ඒක divide කරා. VFD fundamental waveform එකේ current එක plus අනිත් load වල linear load අනිත් තව load තියෙන system එක. linear loads තියෙනවා. දැන් අපි කතා කරන drive එකක් හයි කරා අපි හිතමු drive එකේ capacity එක 22 kilowatt. මේ system එකේම මේ bus bar එකටම connect කරලා තියෙනවා kilowatt 15ක starter delta starter එකක්. එහෙම නැත්නම් dual starter එකක්. dual වලින් run වෙන starter delta වලින් run වෙන motor එකක්. එතකොට total load එක කියලා අපි දැන් total load current එක කියලා consume කරන්නේ නැත්නම් consider කරන්නේ මෙන්න මේ component එක. එතකොට මේ විදිහට calculate කරන එක THD මේක TDD especially IEEE standard එකේ consider කරන්නේ මෙන්න මේ TDD මේ IEC IEEE 519 standard එක ගැන දැන් මොකද ප්‍රශ්න අහන්නත් එපා. කිසිම අයිතියක් නැහැ ප්‍රශ්න අහන්න. මොකද ඊළඟ දවසේ full session එකම තියෙන්නේ IEEE 519 වල අපිට important criterias මොනවද? ඒවා fulfill කරන්න කොහොමද කියන එක. ඒකට මම මේ ඔක්කොම එකට දාගත්තා මේක ලොකු ප්‍රශ්නයක් වෙන නිසා. ඒවනම් බොහොම පැහැදිලිව component එකක් තියෙනවා TDD. බොහොම පැහැදිලිව මේක. දැන් මේ පෙන්නන්න හදන්නේ මේ මම ගත්ත එක drive එකක්. මේක ඇවිල්ලා 6 pulse drive එකක්. කියපු ගමන් තේරෙනවා මොකක්ද මේ drive එක කියලා. එතකොට මම මෙතන අද මේ consider කරන්නේ 630 kilowatt drive එකක්. මේක 630 kilowatt sorry low voltage drive එකක්. input එක 400 එතන 450. එතකොට පොඩි comparison එකක් කරනවා. ඒ comparison එක කරන්නේ load and harmonic current in absolute value. එතකොට අපි බලන total harmonic current අපි කතා කරන්නේ total harmonic current කොහොමද වෙන්නේ කියලා. Total harmonic distortions is equals to total harmonic distortions වල quadrant sum divided by fundamental waveform of the drive. එතකොට calculate කරපුවම ඔයාලට පේනවා මේක තමයි 100% load type එක. මේක 100% loaded. මේ තියෙන්නේ 0% loaded. මේ දෙක අතර තියෙන 10% 20% වෙනකම් 10 හැම increments 10 ගානේ රන් තියෙනවා. එතකොට පේනවා harmonic current එක. එතකොට 100% load වුණා නම් මේ system එක 100% load වෙලා තියෙනවා නම් harmonic current component එක පේනවා තියෙනවා ampere 271.9. 271.9 ampere තමයි harmonic currents. එතකොට fundamental current එක මෙතන පෙන්නලා තියෙනවා 1012 නේද 1012.53. දැන් මොහොම පැහැදිලි. මෙන්න harmonic current වල total එක මෙන්න load current එක. දැන් load එකේ percentage එක අඩු වෙනවා. පේනවා 90% 80%. ඔයාලට පේනවද මේ කතා කරන load එකේ percentage එක අඩු වෙගෙන එනකොට load එකේ percentage එක අඩු වෙනකොට ඒකත් එක්කම harmonic current component එක අඩු වෙගෙන යනවා. total harmonic current component එක අඩු වෙගෙන යනවා. total harmonic current component එක අඩු වෙනවා. total harmonic current load current in ampere මේක ඇවිල්ලා harmonic current මේක fundamental. හරි. මම මෙතෙන්ටම curve එකක් අඳිනවා. total harmonic distortion. දැන් තමයි මම මේක ගත්තේ distortion එක මොකද වෙන්නේ? THD value එක. මට පේනවා full load කරලා තියෙන system එක. THD value එක low. ඒක ඉතින් 아무තෙන් කියන්න ඕනේ නැහැ නේ. ඔයාලට පේනවා ඇතිනේ මෙතන. මේ equation එක ගත්තොත් total harmonic component එකත් high. හැබැයි ඊට වඩා ඔයාලට පේනවා base component එක high. මේ component එක වැඩි වෙච්ච ගමන් total harmonic distortion අඩු වෙන්න ඕන. මේ formula එක මේ තියෙන්නේ. එතකොට full load condition එකේදී total harmonic distortion තියෙන්නේ ගොඩක් අඩු level එකක. වෙනද load percentage එක අඩු වෙගෙන යනකොට total harmonic distortions වලට මොකද වෙලා තියෙන්නේ කියලා. මේකට බොරු කරන්න බෑ. මේක තමයි අපි මේ කතා කරන system එකේ current flow එක සමහර මේ system එකේ parameters වල behavior එක. එතකොට අපි මුලින්ම ගත්තොත් මේ variable frequency drive එක සාමාන්‍යයෙන් අපි ගත්තොත් 80 to 9 අපිට මේක ගමුකෝ 80% to 90% විතර ගත්තොත් total harmonic distortion එක ගොඩක් අඩුයි. ඒක තියෙන සාමාන්‍යයෙන් 20කට වඩා වැඩි 30ක් විතර කියන්නේ 30% කියලා කියනවා. හැබැයි ඔයාලට පේනවද මේ කතා කරන drive එකම අපි කතා කරන load එකකින් 50% draw වෙනකොට ඔයාලට පේනවද harmonic distortion level එකට මොකද වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන පෙන්නලා තියෙනවා real scenario එක. අපි මේ harmonic current harmonic voltage harmonic කතන්දර කිව්වට ඇත්තටම මේවා බලපාන්නේ මේ කතා කරන harmonic component එක ගැන consider කරනකොට අපි
අපි බලනවද අපි කන්සිඩර් කරනවද මෙන්න මේ කතන්දරේ ලෝඩ් පර්සන්ටේජ් එකත් එක මොකද වෙන්නේ. ඒතර මම කිසිම මැජික් එකක් කළා නෑ. මම පෙන්නලා තියෙන අර පෙන්නපු ෆෝමියුලා එකම අරගෙන තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි කතා කරපු ටෝටල් හාමනික් ඉස්සලා කර්ව් එකමයි මේ තියෙන්නේ ඉස්සලා බ්ලැක් කර්ව් එකමයි. ඒක කිසි වෙනසක් කරලා නැහැ. එතකොට මම පෙන්නලා තියෙනවා වෝල්ටේජ් කම්පොනන්ට් එකට මොකද වෙලා තියෙන්නේ. හාමනික් total harmonic distortions voltage වලට පේනවා ඇති load percentage එක අඩු වෙගෙන යද්දී voltage harmonic component එක අඩු වෙලා තියෙනවා. full load system එකේදී voltage harmonic distortion එක 9% වල තිබේ. හැබැයි load percentage එක අඩු වෙලා තියෙද්දී මේක පෙන්වනවා 2%. එතන harmonic measure කරන අය harmonic ගැන concern කරන අය මෙන්න point එක. මට පෙන්වන්න පුළුවන් ඕන value එකක් system එකේ. harmonic measurement එකේදී ඕන value එකක් පෙන්වන්න පුළුවන්. පස්සේ complaint වෙන්න පුළුවන්. ඒක වෙන ප්‍රශ්නයක්. මගේ load percentage එකත් එක්ක ඔයාලා දැක්ක නේද harmonic voltage එකට harmonic total harmonic voltage and total harmonic distortion current එකට මොකද උනේ කියන එක. එතකොට මේ පෙන්වලා තියෙන අර වගේම application එකක් මේක පොඩ්ඩි වෙනසක් තියෙනවා. මේක ඇවිල්ලා low harmonic drive එකක්. අර අපි කතා කරේ standard harmonic drive එකක්. මේක low harmonic drive එකක්. low harmonic drive එකක් වෙද්දී ඔයාලට පේනවා ඇති. මේ කතන්දරේ මම ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම ගන්නවා අවසරයක්. මේ පෙන්වලා තියෙන්නේ harmonic current එක constant level එකක තිබ්බේ හේතුව මේකේ harmonic mitigation technology එකක් පාවිච්චි කරලා තියෙනවා. මම technology එක පස්සේ කියන්නම්. technology එක පාවිච්චි කරලා මේ අපි කතා කරපු දේ අර විදිහටම කරලා තියෙනවා. එතකොට මේ comparison එක තියෙන low harmonic drive එකක මොකද වෙන්නේ කියන්නේ. එතකොට මම මේ මගේ සෙෂන් එකේදී මුලින්ම කිව්වා මේ harmonic mitigation එක එහෙම නැත්නම් මේ measurement එක කරද්දී point of common coupling point එක ගැන හරිම important. මේ තියෙන PCC අපි calculation එකෙත් කරා PCC1 and PCC2. ඇයි මේක consider කරන්නේ? මේක හරි important point එකක්. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔයාලගේ factory එකේ සමහරට factory එකටම dedicated transformer එකක් තියෙනවා. ඒ transformer එක තියෙන්නේ factory එකට. එතකොට grid එකට factory connect කරලා තියෙන PCC2 PCC1 වලින් මෙන්න මේ common coupling point එක. එතකොට harmonic analyze එක කරන්න ඕන. දැන් අපි බලන්නේ අපේ system එකේ අපේ system එකට ප්‍රශ්න වෙන්න පුළුවන්. අපේ system එක නිසා අපේ load එක නිසා අපේ load එකේ non linearity එක නිසා කොහොමද grid එකට වෙන impact එක? මොකද public circuit එක customer 2 කොහෙද connect වෙන්නේ? මෙතනදී PCC 1 වලදී customer 2 connect වෙන්නේ මෙන්න මේ කතා කරන medium voltage system එකට. එතකොට අපි අපේ factory එකට dedicated transformer එකක් තියෙනවා නම් අපි මේ harmonic calculation harmonic consideration ඔක්කොම කරන්න ඕන PCC 1 point එකේ නැත්නම් අපි මේ කතා කරන utility level එකේ measurement එකකින්. හැබැයි තම සමහර අය ඉන්නවා customers ලා ඉන්නේ මෙන්න මේ level එකෙන්. ඒ කියන්නේ අපේ ළඟ තියෙන low voltage distribution system එකෙන් තමයි අපි අපේ ළඟ තියෙන public distribution system එකේම තමයි supply කරන් තියෙන්නේ. මේ system එකේ මේ කතා කරන transformer එකට connect වෙච්ච වෙන customers ලාත් ඉන්න පුළුවන්. එහෙම වුණොත් අපි දැනගන්නවා අපේ load එක අපේ system එකේ තියෙන non linearity එක නිසා මෙන්න මේ කතා කරන second system එකට එහෙම නැත්නම් මෙන්න මේ customer ට impact එකක් වෙන්න දෙනවද නැද්ද කියන එක. දැන් මේක හොඳ point එකක් ඔයාලගේ ගෙදර තියෙන equipment ගැන. අපි industrial loads එකනේ harmonic current harmonic ගැන කතා කරන්නේ නේද? අපි කතා කරනවාද අපේ domestic application වල තියෙන harmonic current එක. ඔයාලා මම නම් විදිහට ගත්තොත් electronic ballast use කරනවා, LED fittings use කරනවා. මේ හැම application එකකම harmonic current එකක් generate කරනවා. එතකොට අපි මේ connect කරන load එකත් එක්ක generate වෙන harmonic current එක එහෙම නැත්නම් harmonic amount එක කෙලින්ම බලපාන්නේ කාටද? harmonic distortion එක බලපාන්නේ කාටද? මෙන්න මේ level එකේ බස් එකට. කොට බොහොම පැහැදිලිව තීරණය කරන්න අපේ measurement එක කරන්නේ PCC1 වලින්ද PCC2 වලින්ද කියන එක. right? එහෙනම් මම පෙන්නුවා මේකට point of common coupling මේ වචනේ හරි important. මොකද අපි mitigation technology පාවිච්චි කරන්නේ PCC1 PCC2. මම ඉස්සෙල්ලා පෙන්නුවා මම හිතන්නේ මගේ ඉස්සෙල්ලා diagram එකේ පැහැදිලිව පෙන්නලා ඇති PCC1 and PCC2 කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ පෙන්වලා තියෙන්නේ අර අපි ඉස්සෙල්ලා කතා කරපු grid impedance එකත් එක්ක THD V එකට THD I එකට වෙන්න පුළුවන් impact එක detail මම කතා කරා එතන real figures ටිකක් අරගෙන. මේක තමයි අපේ non linear load එක. මේක තමයි අපේ තියෙන system එකේ linear load එකක්. එතන linear characteristics මේක non linear load එකක්. මේක linear load එකක්. මේක අපි කතා කරන general මේකක් විතර පාවිච්චි කරලා තියෙන මේ තියෙන අපේ customer 2 second customer. එතකොට පෙන්වන්න තියෙනවා මේ එක එක point එකේ උදාහරණ තමයි drive එක ළඟම ගත්තොත් drive එකේ feed rate ගත්තොත් මේ application එකේ මේක අපි calculate කරලා බලන්න පුළුවන් පැහැදිලිවම. එතකොට අපි වෙන දවසක පුළුවන් වෙලාවක් හමුනොත් මේක එක scenarios calculate කරලා බලමු. කරන්න පුළුවන් simulation tool තියෙනවා. practically මේක බලන්න පුළුවන් කියන්නේ average බලන්න පුළුවන් මේක එනවද නැද්ද කියන එක. දැන් මේ point එක ගත්තොත් voltage harmonic level එක
5.27%, current harmonic level එක 33.31%. එතකොට බස්මා level එකට ආවොත් බස්මා level එකේදී total harmonic distortion 16.06 වෙලා voltage harmonic වල කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. මම හිතන්නේ මේක THDI වෙනකොට මම පෙන්නුවා ඉස්සෙල්ලා. මොනවද? total demand factor එකේ දැන් TDD වුණොත් අපි දන්නවා මේ system එකේ fundamental current එක වෙනස් වෙන්න පුළුවන් මේ loads එක්ක. එතකොට I එක වෙනසක් වෙන්න පුළුවන්. ඔයාලට පේනවද කෙලින්ම අපි measure කරපු point එකේ හිටම වෙනස් වෙලා. current. එතකොට driving level එකේදී බැලුවොත් 33% කියප එක. එතන එනකොට මේක impedance එක බලපාලා ඒකත් එක්කම අනිත් voltage current බලපාලා. අපි ගත්තොත් transformer එකේ feeding end එකට ගත්තොත් දැන් grid level එක ගත්තොත් grid level එකේදී ඔයාලා දැක්කද current harmonic වල කිසිම වෙනසක් වෙලා නැහැ. මම පෙන්නුවා impedance එකත් එක්ක මොකද වුනේ කියන එක. හැබැයි voltage harmonic ප්‍රමාණය මොකද වෙලා තියෙන්නේ? voltage harmonic ප්‍රමාණය වෙනස් වෙලා මේක decide කරන්න මම ඉස්සෙල්ලා පෙන්නුවා factors දෙකක්. එකක් තමයි grid එකේ short circuit level එකේ ඉතින් grid එකේ impedance එක ඊට පස්සේ මම පෙන්නුවා මේ transformer එකේ impedance එක. ඒක බොහොම සරලව calculate කරොත් අපට හම්බෙලා තියෙනවා මේ points වල common coupling points වල මේ measure කරන points වල harmonic level. දැන් මෙන්න මේක හොඳ point එකක්. ඔයාලා කවුරු හරි harmonic analysis එකක් කරනවා නම් කොහෙන්ද මේක බලන්නේ? කොහොමද මේ harmonic measurement එක කරන්නේ? coupling point එක මොකද? ඒක define කරන්න ඕන. මම standard එක ගත්තම අපි තවදුරටත් මෙතන කතා කරමු. මේ එක එක PCC1, PCC2 වලදී measurement එක කරේ කොහොමද? ඇයි එහෙම කරේ? එතකොට අපි කතා කරන standard එකේ අපේ application එකට මේ කතා කරලා තියෙන parameters acceptableද? ඒතර මට අවශ්‍ය උනේ මේකේ basic parameters පෙන්වන්න. එහෙනම් බොහොම සරලයි. point coupling points වලදී මෙන්න මේ frequencies එහෙම නැත්නම් voltage distortions වෙන්න පුළුවන් diagrams තියෙනවා. එතකොට curve එක පෙන්වලා තියෙනවා. බොහොම පැහැදිලිව පෙන්වලා තියෙනවා අපේ current voltage distortions කොහොමද වෙන්නේ කියලා. right? මේ අර ඉස්සලා පෙන්නපු picture එකම තමයි in detail පෙන්නලා තියෙන්නේ. එතකොට PCC1 අර මම පෙන්නුවේ harmonic level දී PCC1, PCC2 වලදී total harmonic distortion voltage එක current එක වෙනස් වෙන්න පුළුවන් ද motor level එකේ. මගෙන් ඇහුවා මේ මොන motor level එකේද මේ? මෙන්න මේ motor level එකේ. මතකද යගන මගෙන් මේ කවුරු හරි ඇහුවා මේ ළඟ දවසක session එකකදී අපි මේ motor drive එකට motor එකක් connect කරනවා. එතකොට මෙතන harmonic level එක කොහෙද වෙන්නේ? මෙතන harmonic level එක ගැන discuss කරන්න නැහැ කිසිම standard එකක. හේතුව අපිට මේ load එකේ harmonic level එක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක fulfill කරන්න මෙයා. එතකොට මේ කතා කරන harmonic current එක මෙතන මේ measurement එක අපේ system එකට අපි grid එකට impact එකක් නැහැ. grid එකේ loss එකට, grid එකේ efficiency එකට, grid එකේ energy වලට අපිට ප්‍රශ්නයක් වෙන්නේ. අපිට ප්‍රශ්නයක් වෙන්නේ එකම දේ මෙන්න මේ feeding එක. එහෙම නැත්නම් මේ feeding අපි කතා කරන PCC2, එහෙම නැත්නම් අපි කතා කරන PCC1 coupling point වල තමයි කියන්නේ බොහොම සරල coupling point එකක් අපිට තියෙනවා PCC1 and PCC2. මේ PCC1 and PCC2 වලදී voltage and current level තමයි පෙන්නලා තියෙන්නේ. අර ඉස්සෙල්ලා පෙන්නපු slide එකම තමයි අර පෙන්නන්නේ. right. ඊළඟට power factor. මේකෙන් දන්න ඕනේ හැමෝම නේද? power factor කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඕන කෙනෙක් දන්නවා power factor කියන්නේ මොකක්ද කියලා. power factor කියලා මම අහුවොත් කාගෙන් හරි වෙලාව නැහැ දෙන්න. මොකද 150 ගණක් 146ක් ඉන්න දැනට. ඒ 146ටම chance එකක් දෙන්න බැරි නිසා මම අහන්නේ power factor කියන්නේ මොකක්ද කියලා. මම කියන්නම් power factor කියන්නේ මොකක්ද කියලා. power factor කියලා කියන්නේ අපි දන්නවා basically අපේ load එකක් ගත්තොත් අපි load එක demand කරනවා නැත්නම් consume කරනවා power type දෙකකින්. active power demand කරනවා නැත්නම් active power වලින් run වෙන system එක active power යම් ප්‍රමාණයක් ඕන. ඒකත් එක්කම අපේ load එක run වෙන reactive power යම් ප්‍රමාණයක් ඕන. මේ active power reactive power ට හේතු තියෙනවා. දැන් මේක අවස්ථාව නෙමෙයි. මේ active power and reactive power දෙකේ consumption එක ගැන කතා කරනවා. මොනවා වුණත් අපි කතා කරන load එකකදී මෙන්න මේ active power යම් component එකක් තියෙනවා. reactive power යම් component එකක් තියෙනවා. active power මනින්නේ kilowatts වලින්, reactive power මනින්නේ kVAR නැත්නම් kilowatt වලින්. එතකොට මේක triangle එකක් මෙතන අංශක 90යි. මේක ගත්තොත් මම මේ පෙන්නලා තියෙන පොඩි මේ cube එකක්. එතකොට මේකේ මේ තියෙන diagonal එක මේක තමයි අපි apparent power එක. මේක තමයි අපි kVA වලින් මනින්නේ. එතකොට මේ දෙකේදී අපි මනිනවා angle එකක්. මේක තමයි phi කියන angle එක. එතකොට cos power factor කියලා අපි consider කරන්නේ කවුද? cos phi. මේක තමයි ඊළඟට බොහොම සරල ජ්‍යාමිතිය ඊට පස්සේ පාවිච්චි කරලා තියෙන්නේ. cos phi කියලා කියන්නේ මොකද්ද? ඔව්. මම කියන්නේ කියන්න ඕනේ නැහැ නේ ගණන් හදන්න ඕනේ නැහැ නේ ඔලවල නේද? active power divided by apparent power. මේක තමයි power factor කියලා කියන්නේ. cos phi is equals to kilowatt divided by kV. එතකොට ඔයාලට පේන්නේ නැති මේ angle එක අඩු වෙන්න මෙන්න මේ phi එන cos phi value එක වැඩි වෙනවා. angle එක වැඩි වෙන්න power factor එක අඩු වෙනවා. මෙන්න එක වරද්ද ගන්න එපා. angle එක වැඩි වෙනවා කියලා කියන්නේ power factor value එක අඩු වෙනවා. power factor value angle එක අඩු වෙනවා කියලා කියන්නේ power factor value එක වැඩි වෙනවා. එතකොට අපි industry එකේදී කරන්නේ මොකද්ද? power factor improvement එකක්. power factor improvement එකක් කියලා කියන්නේ තියෙන power factor එකට වඩා වැඩි ප්‍රමාණයක් වැඩි කරනවා. power factor එක වැඩි කරනවා කියලා කියන්නේ අපි මොකද්ද මේ කෝණයට කරන්නේ මේ angle එක අඩු කරනවා. වරද්ද ගන්න එපා මේක.
දැන් මම මෙතෙන්ට ඇඩ් කරනවා අලුතෙන් පැරාමීටර් දෙකක්. ඔයාලට පේනවා ඇති. මේක තමයි ෆන්ඩමෙන්ටල් KVAR එක. මම අනිත් දෙක අමතක කරලා දානවා. මේක තමයි ෆන්ඩමෙන්ටල් KVAR එක. මම KVAR එක ෆන්ඩමෙන්ටල් KVAR එක මෙහෙම තියාගෙන බැලුවා distorted power distortion power. දැන් අපි කිව්වා අපේ සිස්ටම් එකේ distortion power එකක් තියෙනවා. ඒ කියන්නේ total harmonic current distortion නැත්නම් voltage distortion නැත්නම් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී distortion power එකක් deliver වෙනවා. මෙන්න මේ distortion power එක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක තමයි fundamental reactive power එක. මේක තමයි distortion එක. එතකොට total reactive power total absolute reactive power තමයි මෙන්න මේ පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපි ගත්තොත් ඇත්තටම අපේ total absolute reactive power තමයි මෙතන තියෙන්නේ. එහෙනම් අපි මෙච්චරලා කැල්කියුලේට් කරේ මේක තමයි calculated අපේ සිස්ටම් එකේ ඉන්ඩස්ට්‍රියල් ඇප්ලිකේෂන් එකක්. මේකේ මේ harmonics නිසා එහෙම නැත්නම් මේ distortions නිසා flow වෙන්න පුළුවන් current එක තමයි මේ පෙන්වලා තියෙන්නේ. මම අනිත් ටික අමතක කරලා දැම්මොත් මම ওই curves ටික වෙන වෙනම අරන් බැලුවොත් අර curve ටික විතරක් ගත්තා. මේ තියෙන active component එක active power මේ තියෙන fundamental KVA එක මම ඔයාලා පෙන්නපු එකමයි. මේ තියෙන KVA එක sorry KVA value එක නේ apparent power එක. ඊට පස්සේ අපි කරේ මොකද්ද? අපි බැලුවා මෙන්න මෙතන. මේ සයිට් එක මිස් වුණා මම හිතන්නේ රයිට්. එතකොට මම බැලුවා මේක තමයි මම කතා කරන total reactive power. ඇත්තටම total reactive power තියෙන්නේ මෙතන. එතකොට මම මගේ සිස්ටම් එකේ බැලුවා මෙන්න මගේ සිස්ටම් එකේ active power මෙන්න මගේ සිස්ටම් එකේ reactive power දැන් මගේ සිස්ටම් එකේ absolute apparent power තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවද KVA demand එක? ඉස්සෙල්ලා තිබි අපේ calculation එකේ තිබ්බේ මම දැන් fundamental අවස්ථාවේ තිබ්බේ මෙහි. දැන් මොකද වෙලා තින්නේ apparent power එක apparent power එක. එතකොට apparent power වැඩි වුණා කියලා කියන්නේ ඔයාලට නිකමන ගණන් හදලා බලුවොත් ඔයාලට බොහොම පැහැදිලිව පේනවා ඇති. අනිත් component වලට මොකද වෙලා තියෙන්නේ? active power එක අපි constant එකක් කියලා සලකගෙන තියෙන්නේ. එහෙමනම් මෙන්න මේ component එක හරි වැදගත්. එතකොට අපි කතා කරන total reactive power එක මොකද්ද? absolute reactive power එක මොකද්ද? absolute active power එක අපි දන්නවා. ඒක calculate කරපුව active power එක. එතකොට මේ වගේ harmonic තියෙන system එකකදී මතක තියාගන්න මෙන්න මේ reactive power එක එහෙම නැත්නම් මේ අපි කතා කරන apparent power එක calculate කරගන්න ඕනේ. එතකොට මම අර පෙන්නපු එකම තමයි cos phi එක මම calculate කරා. cos phi එක calculate කරාම active power divide by apparent power. අපි ඉස්සෙල්ලා කතා කරා. ඊට පස්සේ අපට ආවා apparent power වෙනසක්. ඒක තමයි total distortion power එක මේ පැත්තට ආවේ. ඒ total distortion power එකයි ඉස්සෙල්ලා distortion අපි ඉස්සෙල්ලා කතා කරපු calculated KVAR එක තමයි මෙහි තිබ්බේ. දැන් අපි ඒක actual value එක ගත්තා. එතකොට මේක diagonal එක මේ තියෙන්නේ. එතකොට මේක තමයි අපි කතා කරන absolute apparent power එක. එතකොට මේ absolute apparent power එක කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කතා කරනවා අපේ system එකේ lambda. අපේ system එකේ lambda එක මත මෙතන sorry extreme sorry lambda. එතකොට lambda එක calculate කරේ අපි cos phi එක නෙමෙයි calculate කරේ phi එක නෙමෙයි calculate කරේ lambda value එක. එතකොට lambda value එක කියන්නේ active power cos phi and lambda the lambda power එක දැන් lambda එක වෙන්නේ active power divide by apparent power absolute apparent power active power එකේ විදිහමයි ඉස්සෙල් එකමයි. හැබැයි අපි මෙතනදී විච apparent power වෙනුවට දැන් පාවිච්චි කරලා තියෙන්නේ මෙතන තියෙන actual apparent power එක. මෙන්න මෙතන තමයි important point එක. අපි සාමාන්‍ය calculation කරද්දී අපි දන්නවා harmonic KVA demand එක. එතකොට අපි කතා කරන apparent power calculate කරන අපි කතා කරන්නේ fundamental waveform. මගේ ampere මෙච්චර ගණක් තියෙනවා. harmonic එක අපි පැත්තකින් තියෙනවා. අපේ load current එක මෙච්චරයි. මෙන්න මේකට තමයි මේක තමයි අපේ power factor එක. මේ power factor එක. ඒකට අපි lambda කියන එක calculate කරනවද? මේ වෙනකම් වැඩි කතා නැති factor එකක් මේක. cos phi or lambda factor කියන එක. lambda factor එක කතා කරන්න ගත්තොත් අපි දවසක් ඒකට අපි කියනවා true power factor එක. true power total power factor එහෙම නැත්නම් true power factor. එතකොට අපි දන්න cos phi එක තියෙන power factor එක. cos phi කියලා කියන්නේ this is only examines the 50 and 60 hertz එක basic 50 or 60 fundamental frequency and measure the degree which the අපි කතා කරන value එක. එතකොට අපිට අවලුත් distortion factor එක. මේ lambda factor කියලා කියන්නේ distortion එක නිසා නේ distortion current නිසා system එක demand කරන KVA amount එක. ඒතර අන්නේ KVA amount එක කියන එකත් අපි මෙතනදී consider කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න මේවා දැනට වැඩි කතා කරන්නේ නැහැ. මේ බොහොම දුර අනාගතයේදී මේ harmonic mitigation වලදී මේ lambda factor එක කතා කරයි. තාම ගොඩක් අය මම හිතන්නේ මේ lambda ගැන කතා කරන්නේ නැහැ. අන්නේ කතා කරන දවසට අපිට කතා කරන්න වෙනවා total delivered reactive power amount එක distorted reactive power amount එක. right මගේ කතාව තමයි මේ කියාගෙන ගියේ
අදට මේ සෙෂන් එක මෙතනින් නවත්තන්න පුළුවන්. අපි අද ටාගට් කරන් හිටපු ස්ලයිඩ්ස් ටික තමයි ඩිස්කස් කරේ. අපි